ආයුබෝවන් දුවේ පුතේ. පුතේ අපි 14 වෙනි කාණ්ඩයේ 14 ඒ කාණ්ඩයේ සම්බන්ධව සාකච්ඡා කරමු. කවුද මේ 4 කාණ්ඩයට අයත් වෙන්නේ? 4 කාණ්ඩේ කවුද අයත් වෙන්නේ? කාබර්, සිලිකන්, ජර්මේනියම්, ටින් කියන ලෝහ. හරිද? කාබර්, සිලිකන්, ජර්මේනියම්, ටින්, ලෙඩ් කියන මූලද්‍රව්‍ය තමයි 14 වෙනි කාණ්ඩයට අයත් වෙන්නේ. මේ මූලද්‍රව්‍ය අතරින් කාබන් සහ සිලිකන් අපි හඳුන්වන්නේ අලෝහ කියලා. ටින් සහ ලෙඩ් අපි හඳුන්වන්නේ ලෝහ කියලා. අලෝහ. කාබන් සහ සිලිකන් අපි හඳුන්වනවා අලෝහ කියලා. ටින් සහ ලෙඩ් අපි හඳුන්වනවා ලෝහ කියලා. ජර්මේනියම් මැදින් ඉන්නේ කෙනා. එයා ලෝහ ලක්ෂණයි අලෝහ ලක්ෂණයි දෙකම පෙන්නු කරනවා. ඒ නිසා අපි කියනවා ලෝහාලෝහ අතරමැදි ගති ලක්ෂණ පෙන්නු කරන්නේ. මම නැවතත් ඒ ගැන කියන්න. කාබන් සහ සිලිකන් අලෝහ, ටින් ලෙඩ් ලෝහ, ජර්මේනියම් කියන ලෝහය ලෝහාලෝහය. අපිට තුන්වෙනි කාණ්ඩෙත් ලෝහාලෝහයක් හම්බ වෙනවා. බෝරෝන් අපි හඳුන්වන්නේ ලෝහාලෝහයක් කියලා. අපි ඊළඟට පුතේ මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. මොකද ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් තමයි මේ මූලද්‍රව්‍ය වල රසායනික ගති ලක්ෂණ පිළිබඳ නිවැරදි අනාවැකියක් පළ කරන්න පුළුවන් වෙන්නේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසත් එක්ක. කාබන්, සිලිකන්, ජර්මේනියම් කියන තුන් දෙනා විතරක් මම ගන්නවා. කාබන්ගේ පරමාණු ක්‍රමාංකය පුතේ 6යි. කාබන්ගේ පරමාණු ක්‍රමාංකය 6යි. සිලිකන්ගේ පරමාණු ක්‍රමාංකය, ජර්මේනියම්ගේ පරමාණු ක්‍රමාංකය. තොර කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද? 1s2 2s2 2p2 සිලිකන්ගේ 1s2 2s2 2p6 3s2 3p2 6 14ක් වෙන්නේ. ජර්මේනියම් 1s2 2s2 2p6 3s2 3p6 4s2 4p2 එතකොට දරුවනේ අවසාන වශයෙන් පිළිලා තියෙන්නේ p උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක්. p උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක්. ඉතින් අවසාන පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තාම ns2 np2 ආකාරයි. මේක තමයි පුතේ 4 වෙනි කාණ්ඩයේ 14 වෙනි කාණ්ඩයේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා අපි හඳුන්වනවා. 14 වෙනි කාණ්ඩයේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේක. අපි ඊළඟට මේ 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය යටතේ ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා කාබන්, ඊට අමතරව සිලිකන් සහ ජර්මේනියම්, ටින්, ලෙඩ් මෙයාලා ගැන සාකච්ඡා කරලා උකින් වැදගත්ම කෙනා තමයි කාබන්. අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න මේ කාබන් කියන්නේ ජීවයේ රසායනික පදනම නිර්මාණය කරන දායක වන මූලද්‍රව්‍යයක් කියලා. අපිට කාබනික රසායනය කියලා නේද අපේ විශේෂ නිර්දේශයේ දැවැන්ත කොටසක් කාබනික රසායනය කියලා කියන්නේ. කියන්නේ කාබන අණු සංයෝග විශාල ප්‍රමාණයක් එදිනෙදා ජීවිතය තුළ අපිට පා ගන්න පුළුවන් ජීව දේහය තුළ සහ අජෛව පරිසරය තුළ. කොහෙද කාබන් තියෙන්නේ? පොළොවට ගියොත් කාබන් ගල් අඟුරු තුල
කාබන් තියෙනවා ගල් අඟුරු තුල. ඊට අමතරව අපි ඔය පෙට්‍රෝලියම් වගේ يعني khaniජ තෙල් වල khaniජ තෙල් තුල khaniජ තෙල් තුල ඊට අමතරව කැල්සියම් කාබනේට් ඩොලමයිට් කැල්සියම් කාබනේට් ඩොලමයිට් ඊට පස්සේ මැග්නීසියම් කාබනේට් මැග්නීසියම් කාබනේට් මෙන්න මේ විදිහට පුතේ ඊට අමතරව වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් විදිහට ඊට අමතරව කාබනේට සහ බයිකාබනේට විදිහට ජලීය මාධ්‍ය තුලදී විවිධ කාබනේට සහ විවිධ බයිකාබනේට ජලීය මාධ්‍ය තුලදී වායු ගෝලය තුලදී පාෂාණ තුලදී අපිට මෙන්න මේ ආකාර වලින් කාබන් ස්වභාවිකව නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඊළඟට පුතේ අපිට මේ කාබන් ගැන කතා කරනකොට වචනයක් ඇහෙනවා බහුරූපීතාවය කියලා. බහුරූපීතාවය කියන එකෙන් අදහස් වෙන්නේ එකම මූලද්‍රව්‍ය වෙනස් ව්‍යුහ සකස්ම වලින්. කියන්නේ එක මූලද්‍රව්‍ය එකම මූල දෙකක්. එකම කාබන් වෙනස් ව්‍යුහ නැත්නම් ඒ පරමාණු වල සැකස්ම අවකාශය තුල පරමාණු ඇහිලා තියෙන ආකාරය වෙනස් වීම නිසා ඇතිවන වෙනස් ආකාර වලට අපි කියනවා බහුරූපී ආකාර කියලා. පුතේ විදිහට මේ කාබන් කියන මූලද්‍රව්‍ය පරමාණු වල සැකස්ම වෙනස් වීම නිසා එකිනෙකට වෙනස් බහුරූපීය ආකාර කීපයක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් පුතේ කාබන් වල බහුරූපීතාවයේදී අපි ආකාර දෙකක් තියෙනවා. ස්ෆටික රූපී බහුරූපී ආකාර සහ ස්ෆටික රූපී බහුරූපී ආකාර සහ අස්ෆටික රූපී බහුරූපී ආකාර කියන. මේකෙදි ගොඩක් අපි කතා කරන්නේ ස්ෆටික රූපී බහුරූපී ආකාර. හරි සුවිශේෂයි. මේ ස්ෆටික රූපී බහුරූපී ආකාර හරි සුවිශේෂයි. කර්මාන්තවලදී සහ ඉදිරියදා තාක්ෂණික මෙවලන් වලදී මේ බහුරූපී ආකාර වඩාත්ම ස්ථායි බහුරූපී ආකාරය තමයි ග්‍රැෆයිට්. අපි මිනරල් කියලා කියනවා. ග්‍රැෆයිට් ඊළඟට දියමන්ති ලෝකේ මිලාදික දෘಢතාවය වැඩි ශක්තිමත් භාවය වැඩි සංඝටකයක්. ඊට අමතරව මෑත කාලයේදී පුලරින් ෆුට්බෝල් බෝලයක් වගේ පුලරින් සොයාගන්න අස්පටික රූපයට තියෙන දැලි අඟුරු වගේ ආකාර අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් පුතේ මේ බහුරූපී ආකාරවල මේ ස්පටික රූපී බහුරූපී ආකාර යටතේ ඉගෙනගත්ත මිනිරල් දියමන්ති සහ පූලරින් අපි මේ ඉගෙන ගන්න විශේෂ කරුණු වලදී ටිකක් සුවිශේෂ කරලා ඉගෙන ගන්න වෙනවා. මොකද පුතේ අපි මේ රසායන විද්‍යාව ඉගෙන ගන්නේ සස්පෙල විභාගයේ සමත් වීම එක අරමුණක් වුණාට ඒ අපිට එදිනදා ජීවිතයේදී ප්‍රායෝගිකව භාවිතා කරන්න සිද්ධ වෙනවා. සමාජයේදී කාර්මිකව නේද? තාක්ෂණයක් විදිහට අපේ ඉදිරි අධ්‍යයන කටයුතු වල මේවා භාවිතා කරන්න වෙනවා. ඉතින් අපි ගොඩාක් භාවිතා කරන තැන හතරවෙනි කාණ්ඩේ මේ ඉන්න කාබන් මිනිරන් විදියට දියමන්ති විදියට ෆ්ලෝරින් ආර්ථික වශයෙන් අපිට ගොඩක් වැදගත් අවස්ථා තුනක්. මිනරන් කියන එක තමයි කාබන් වල වඩාත්ම ස්ථායි බහුරූපීතාවය. ආකාරය කියලා කියනවා. ඔය ශක්ති විද්‍යාවේදී අපි ඉගෙන ගන්නවා අර උත්පාදනයෙන් තැල්පි බිඳුවක් ලෙස ගන්න මිනරල් වල නේද? එතකොට මිනරල් වල තියෙන ඊළඟ සුවිශේෂ ගති ලක්ෂණයක් තමයි මිනරල් අපි මේ කාබන් කියන්නේ අලෝහයක් කියලා අපි මුලින්ම කිව්වනේ. කාබන් කියන්නේ අලෝහයක් නේ. අපි අර පුංචි කාලේ ඉඳන් අහලා තියෙන අලෝහණන් විදුලිය සංවේදනය කරන්නේ නැහැ අර නේද අපි අටපාඩම් කරලා තියෙන්නේ පුංචි පන්ති වල දෙනවා. නමුත් මේ මිනරල් වලට විදුලිය සංවේදනය කිරීමේ ගුණයක් තියෙනවා. ඒ වගේ දියමන්ති මිලාදිකයි නේද?
දෘಢතාවය ශක්තිමත්භාවය වැඩි. පුලරින් කියන මේ කාබන් වල බහුරූපී ආකාරය ගොඩක් පුතේ අපි රසායන විද්‍යාවට අමතරව භෞතික විශේෂයෙන්ම නැනෝ තාක්ෂණයේදී ගොඩාක් ඉහළ භාවිතයක් තියෙනවා. ඒ නැනෝ තාක්ෂණයේ අපි නැනෝ බකිබෝල නැත්නම් අපි කාබන් අංශු නැනෝ බෝල නිර්මාණය කිරීම සඳහා මූලික වශයෙන් භාවිතා කරන කාබන් වල ආකාරයක් තමයි මේ පුලරින් කියලා කියන්නේ. පුලරින් කියන්නේ බහුරූපී ආකාරය. හරි පුතේ. අපි එහෙනම් මේ කාබන් වල මේ සාකච්ඡා කරපු බහුරූපී ආකාර වලින් තව පොඩ්ඩක් ගැඹුරින් සාකච්ඡා කරමු. අර බහුරූපී ආකාර තුනේ ස්ෆටික රූපී ආකාර තුනේ ආපු දියමන්ති සහ මිනිරම් සම්බන්ධ. මොකද පුලරින් ගැන අපි ගොඩාක්ම කතා කරන්න බෑ. අපේ නව විෂය නිර්දේශවල තාමත් ඒක ඇවිල්ලා නැහැ. සුවිශේෂ කරුණු විදිහට අපි තාමත් අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න පුතේ දියමන්ති සහ මිනිරම් සම්බන්ධය. අපිට පුතේ මේ සංසන්දනාත්මකව හිතමු. දියමන්ති මිනිරම් දියමන්ති නේද? දියමන්තියක් එහෙම අපිට ලැබෙනවනේ. ඒ ලෝන් නැහැ කියලා හිතනවා. ඒ තරම් සුවිශේෂයි. ඇයි දියමන්ති ඒ තරම්ම සුවිශේෂ කියලා කියන්නේ? මිල අධික නිසානේ. ඇයි දියමන්ති වලට මේ වගේ ඉහළ වටිනාකමක් ලබා දීලා තියෙන්නේ? ඇයි දියමන්ති වලට ඉහළ වටිනාකමක් ලබා දීලා තියෙන්නේ? ශක්තිමත් භාවය ඔය කියන වර්තනාංක නේද? ඒ කියන්නේ අපි ආවේනික වර්ණයක් කියනනේ. එතන මේ දියමන්ති සාමාන්‍ය පුතේ අවර්ණයි. නිල් පාට දියමන්ති තියෙනවා, රතු පාට දියමන්ති තියෙනවා. ඉතින් දියමන්තියේ වර්ණවත් වෙන්නේ. දියමන්ති වල ජරාව තියෙනවා. අපිරිසුදු නිසා නේ මොනවා හරි අපිරිසුදු වීම නිසා යම් වෙනස් ආකාරයක තියෙන තමයි නේ. ඒකේ වර්තන පොනේ වෙනස් වෙලා එක්ක නිල් පාට නේ, රතු පාට, නැත්නම් කහ පාට සාමාන්‍ය සුදු පාට දියමන්තියක් ගත්තොත් ඒකේ අපිරිසුදුභාවය අඩුයි කියලා අපි හඳුන්වනවා දියමන්ති. ඒකනේ දියමන්ති වල ගත්තාම මේ පරමාණු සැකැස්ම. මොකද මේ අවකාශය තුල පරමාණු ඇහිලා තියෙන ආකාරය වෙනස් වීම නිසානේ අපි මේ කාබන්ම දියමන්ති කියලා යම් තැනකදී ප්‍රකාශ වෙනවා. කාබන්ම තව තැනකදී ප්‍රකාශ වෙනවා මිනරම් කියලා. කාබන්ම තව තැනකදී ප්‍රකාශ වෙනවා පුලරින් කියලා නේ. එතකොට දියමන්ති වල වෙන්නේ එක කාබන් පරමාණුවක්. එක කාබන් ඇටමයක් ගත්තාම මේ කාබන් ඇටම් එක වටා තව කාබන් ඇටම්ස් 4ක්. පැහැදිලි? තව කාබන් ඇටම්ස් 4ක් චතුස්තලීයව. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිති චතුස්තලීයයි නේ. චතුස්තලීය මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට එක කාබන් පරමාණුවක් වටා පැහැදිලි? එක කාබන් පරමාණුවක් වටා තවත් කාබන් පරමාණු 4ක් සාමාන්‍ය කෝණය කීයද? 109.5ක් ආසන්න. මේ කෝණය යම් තැනකදී වෙනස් වෙන්න පුළුවන් නේ. එහෙනම් මුහුන් කරන්නේ මොකද්ද? දියමන්ති වල sp3 නේද? sp3 මුහුන් කරන්නේ. හරි. මේ විදිහට අර කාබන් පරමාණු වලට අවකාශය තුල විසිරිලා ව්‍යාප්ත වෙලා තියෙන බල ඒ නිසා අර ඉන්ටර්මොලිකියුලර් රියැක්ෂන් ගොඩක් වැඩි. අන්තරාංග ආකර්ෂක ප්‍රබලතාවය ගොඩක් වැඩි. මිනරම් වල ගත්තාම මිනරම් වල තියෙන පුතේ එක කාබන් පරමාණුවක් වටා තවත් කාබන් පරමාණු 3 බැගින් තලිය ත්‍රිකෝණාකාරයි. බැරිද? ඒ කියන්නේ එකම ලේයර් එකේ තියෙන. එකම ලේයර් එකේ තියෙන ස්තර විදියට. ඒතර මේ මුහුන් කරන්නේ භාජනයේ නොවිච්ච හිස් පීකාක්ස් නේ මුහුන් කරන්නේ භාජන නොවිච්ච පීකාක්ෂිකයක් නේ කියනවා. ඒ කියන්නේ ඒ තලයට ලම්බකව තියෙනවා. තලයට ලම්බකව තියෙනවා මුහුන් කරන්නේ භාජනයේ නොවිච්ච කාක්ෂිකය. පැහැදිලි කෙනෙකු? එතකොට පුතේ මේ මිනරල් වල මුහුන් කරන්නේ sp2 නේ. මිනරල් වල මුහුන් කරන්නේ මොකද? sp2 මුහුන් කරන්නේ. මේ sp2 මුහුන් කරන නිසා මොකද වෙන්නේ? මුහුන් කරන්නේට භාජනයේ නොවිච්ච කාක්ෂිකයක් තියෙනවා. හරි? ඒ මුහුන් කරන්නේට භාවිතා නොවන කාක්ෂිකයද මොකද වෙන්නේ? නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා.
නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන මොකද වෙන්නේ? ඒ ස්තර අතර නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන නිසා විදුලිය සංවේදනය කිරීමේ හැකියාව තියෙනවා. ඔන්න පුතේ වැදගත් නේ. ඇයි මිනිරා විදුලිය සංවේදනය කරන්නේ? මුහුණු කරන්නේ sp2. කියන්නේ මුහුණු කරන භාජනය නොවිච්ච කාබන්ගේ ඉලෙක්ට්‍රෝන බෙලක් තියෙනවා. කාක්ෂිකත්වය. ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන ඒ ස්තරය තුළ නිදහස එහෙම යන්න පුළුවන්. නිදහස එහෙම යන්න පුළුවන්. ඒ නිසා විදුලිය සංවේදනය කිරීමේ හැකියාවක් තියෙනවා. දෙවෙනි එක තමයි පුතේ මිනිරාට ස්තර වශයෙන් ලිස්සන්න පුළුවන් නේ. ලිහිසි ද්‍රව්‍ය විදියට. ලිහිසි ද්‍රව්‍ය ලුබ්‍රිකන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දියමන්ති වල එහෙම අර නිදහසේ ලිස්සීම හැකියාවක් නැහැ නේ. ඉහළ ශක්තිමත් භාවය පෙන්වන්න කරනවා. පැහැදිලිද? දියමන්ති සහ මිනරල් පිළිබඳ මේ වගේ මූලික කාරණා කීපයක් අපි සාකච්ඡා කරමු. ඊට අමතරව පූලරීන් පිළිබඳව සරල අදහසක් තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර පාපන්දු බෝලයක් වගේ. පාපන්දු බෝලයක් වගේ නේ. කියන්නේ කාබන් පරමාණු 60 සමාන. කාබන් පරමාණු 60ක් මේ විදිහට ෆුට්බෝලයක් වගේ නිර්මාණය වෙච්ච ව්‍යුහයක් තමයි පූලරීන් කියලා කියන්නේ. ඔන්න පුතේ කාබන් වල මූලික වශයෙන් බහුරූපී ආකාර තුනක් හඳුනගත්තා. දියමන්ති, මිනරල් සහ පූලරීන්. පුතේ කාබන් වල ඔක්සයිඩ් කියලා කතා කරමු. කාබන් වල ඔක්සයිඩ්. කාබන් වල පුතේ ඔක්සයිඩ් දෙකක් මම පැහැදිලි කරනවා. කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් එකක් තියෙනවා. කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. දැන් කාබන් මොනොක්සයිඩ්ගේ ලුයිස් ව්‍යුහය ඔයාලා අඳුරේ ඇති. මෙන්න මේ වගේ ව්‍යුහයක් අපිට අපේක්ෂා කරන්න වෙයි. කාබන් මොනොක්සයිඩ්. තර කාබන් ඩයොක්සයිඩ් ලුයිස් ව්‍යුහය අපි අපේක්ෂා කරන්න වෙයි. කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් දෙකම පුතේ අවර්ණ වායු දෙකක්. තර කාබන් මොනොක්සයිඩ් අපි ගන්නේ අවර්ණ ගන්ධයකින් තොර ඉතා විස උග්‍ර විස වායුවක්. බයොලොජි ළමයි බයොලොජි දැනුම තියෙන දරුවෝ දන්නවා හිමොග්ලොබින් සමග සම්බන්ධ වුණාම ඔක්සිජන් පරිවහනය වළක්වලා කාබන් මොනොක්සයිඩ් නිසා ජීවියෙකු අප්‍රාණික කිරීමටවත් හැකියාව තියෙනවා. ඉතා උග්‍ර විස වායුවක්. දැන් කාබන් ඩයොක්සයිඩ් ගත්තාම 100ට ගත්තාම ඒත් එහෙමයි. අවර්ණයි ගන්ධයකින් තොරයි සාමාන්‍ය ආම්ලික ගති ලක්ෂණ තියෙන වායුවක් කියලා අපි මේකෙදි හඳුන්වනවා. පැහැදිලිද? තර කාබන් මොනොක්සයිඩ් වල මොනවද තියෙන භාවිත? කාබන් මොනොක්සයිඩ් අපි පාවිච්චි කරන අවස්ථා. ඔබ කර්මාන්ත රසායන ඒකකයේදී යකඩ නිස්සාරණයේදී කාබන් මොනොක්සයිඩ් භාවිතා කරනවා පුතේ ප්‍රබල ඔක්සිහාරකයක් විදියට. ඒ කාබන් මොනොක්සයිඩ් කියන ඔක්සිහාරකයක්. විශේෂයෙන්ම අපිට හම්බ වෙන ඉදිරියේදී යකඩ නිස්සාරණයේදී භාවිතා කරන ඔක්සිහාරකයක්. ඊළඟට මේ කාබන් මොනොක්සයිඩ් උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවකදී ලිගන ලෙස ක්‍රියාත්මක වෙනවා. කාබන් මොනොක්සයිඩ් කියන අපිට උත්ප්‍රේරක වලදී භාවිතා කරන්න පුළුවන්. යකඩ නිස්සාරණය වගේ නිස්සාරණ ක්‍රියාවලදී ඔක්සිහාරකයක් විදිහට අපිට කාර්මිකව භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට යනවා කාබන් ඩයොක්සයිඩ්. ඉතින් කාබන් ඩයොක්සයිඩ් කියන එක අපිට සාමාන්‍ය වායු ගෝලයේ ස්වභාවික නිදහස් වායු ගෝලයේදී දක්නට ලැබෙන කෘත්‍රිමව CO2 අපිට නිපදවා ගැනීමේ හැකියාවක් තියෙනවා. නූතනයේදී වායු ගෝලීය දූෂණයට බලපාන එක් සංඝටකයක් තමයි මේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ. රේඛීය අණුවක් ලෙස අපිට මේක අදින්න පුළුවන් නිර්ද්‍රව්‍ය අණුවක්. නිර්ද්‍රව්‍ය අණුවක් නම් ලණ්ඩන අපකිරණ බල විතරයි තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් වායුව ජලය තුල දිය වුණොත් කාබනේට නැත්නම් බයිකාබනේට ලබා දෙන්න පුළුවන්. ජලීය මාධ්‍ය ආම්ලික ගති ලක්ෂණ පතුරවන්න ඉඩ තියෙනවා. එතන කාබන් ඩයොක්සයිඩ් කියන එක නා අපි බොහෝ විට කතා කරන්නේ අහිත කර කෙනෙක්. අපිට හානි කර කෙනෙක්. අපි ආගෙන එච්චර හොඳ පැහැදිලිමක්. නැත්නම් අපි ආගෙන හොඳ චිත්‍ර රූපයක් අපි මවාගෙන නැහැ. නමුත් පුතේ කාබන් ඩයොක්සයිඩ් අපිට අත්‍යවශ්‍යයි. කාබන් ඩයොක්සයිඩ් අත්‍යවශ්‍ය ස්වභාවිකව CO2 වල කාර්යයක් තමයි ප්‍රවාහ සංශ්ලේෂණය මේ ජීව ගෝලයටම ආහාර නිෂ්පාදනය කරන ප්‍රවාහ සංශ්ලේෂණය මගින් CO2 අත්‍යවශ්‍යයි. කාර්මිකව CO2 අපි
විවිධ අවස්ථාවේ භාවිතා කරන විශේෂයෙන්ම කාබනික බීම, සිසිල් බීම, කාබනික බීම නිෂ්පාදනයේ භාවිතා කරනවා. අනිත් එක මේ CO2 කියන කෙනාගෙන් අපි හදාගන්න එක අවස්ථාවක් තියෙනවා මේ dry ice නැත්නම් wheelie ice කියලා අපි හඳුන්වනවා. කාබන් ඩයොක්සයිඩ් කියන වායුව ගන්න අපගෙන බල තියෙන මේ CO2 වායුව අපි ඉහළ පීඩනයකට සම්පීඩනයකට සහ පහළ උෂ්ණත්වයකට ලක්වන අපිට වීර්ය අවස්ථාවේ පවතින නැත්නම් ඝනීභවනයේ වූ කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා ගන්න පුළුවන්. අපි වඩ වීලි අයිස් කියලා හඳුන්වනවා. වීලි අයිස් කියලා අපි හඳුන්වනවා. නැවත මේ වීලි අයිස් ඌර්ධ්වපාතන. මොකක්ද ඌර්ධ්වපාතන කියන්නේ? ගලයක් කෙලින්ම ඒකේ වායු අවස්ථාවටපත් වීම. ඌර්ධ්වපාතන වල නැවත CO2 වායුව ලබා දෙන්න පුළුවන්. මේ වීලි අයිස් අපි ප්‍රබල සීතකාරකයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාව පිටරටට මත්ස්‍ය නැත්නම් පළතුරු නැත්නම් එළවලු වර්ග වගේ දේවල් ඊට අමතරව මල් අපනයනය කරනකොට අපි වීලි අයිස් නැත්නම් මේ ඩ්‍රයි අයිස් නැත්නම් කාබන් ඩයොක්සයිඩ් ඝන අවස්ථාව භාවිතා කරනවා. ඒ වගේම තමයි ලංකාව තුළ තාමත් ඒකේ ඒ තරම ප්‍රායෝගිකව භාවිතා නොකරට මේ කෘත්‍රිම වැසි ඇති කිරීම ඉන්දුනීසියා වගේ පිලිපීනය වගේ රටවල් මේක බහුල වශයෙන් භාවිතා කරන කෘත්‍රිම වැසි ඇති කරන කාරකයක් විදිහට මේ වීලි අයිස් අපිට භාවිතා කරන්න පුළුවන් CO2 වාතයේ CO2 ඝන අවස්ථාවේ භාවිතයක් ලෙස. කාබන් වල ඔක්සෝ අම්ල. කාබන් වල ඔක්සෝ පුතේ කාබන් ඩයොක්සයිඩ් වායුව ජලය තුලින් බුබුලනය කළොත් අපි සාමාන්‍යයෙන් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වාතයේ ජලය තුල හොඳින් දිය වෙන වායුවක් කියලා නෙවෙයි. CO2 වල ජල ද්‍රාවීතාවය ඉතාමත්ම අඩු වගේක්. කාබන් ඩයොක්සයිඩ් වායුව CO2 වායුව ජලය තුල දිය කිරීම සිද්ධ කළොත් මේ තාපදායක ක්‍රියාවලිය දිය කිරීම සිදු කළොත් අපිට කාබනික් අම්ලය ලබා ගන්න පුළුවන්. කාබනික් අම්ලය CO2 වායුව ජලය තුලින් බුබුලනය කළොත් අපිට ජලය තුලින් බුබුලනය කළොත් අපිට කාබනික් අම්ලය ලබා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි කාබන් නිපදවන අම්ලය. කාබනික් අම්ලය H2CO3 කාබනික් අම්ලය දුර්වල දිවිභාෂ්මික අම්ලයක්. මොකද්ද මේ දිවිභාෂ්මිකයි කියන්නේ? දිවිභාෂ්මිකයි කියන්නේ ජලය තුලදී පියවර දෙකකින් නැත්නම් ජලය තුලදී එක කාබනික් අම්ල මවුලයක් විසින් හයිඩ්‍රජන් ධන අයන මවුල දෙකක් නිදහස් වෙනවා. පියවර දෙකකින් පුතේ මේක වෙන්නේ. බලන්න මේකේ අයනීකරණ H2CO3 ජලය තුලදී විඝටනය වෙනවා. ජලය තුලදී විඝටන බලන්න. ප්‍රත්‍යාවර්ත නැත්නම් භාගික විඝටනයක් සිද්ධ වෙන්නේ, අර්ධ විඝටනයක් සිද්ධ වෙන්නේ. SCO3 minus H plus පැහැදිලි. SCO3 minus භාගික විඝටනයක් වෙන්නේ. CO3 2 minus සහ H plus. කියන්නේ අගයන් දෙකක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. H2CO3 කාබනික් අම්ලය පියවර දෙකකින් විඝටනය වෙනවා. ඒ නිසා අපි කියනවා දිවි භාෂ්මික දුබල අම්ලයක් කියලා. භාෂ්මිකතාවය දෙකයි මේ කාබනික් අම්ලය. දිවි භාෂ්මික. අපි කාබනික් අම්ලයේ ලුයිස් විනය පොඩ බලමු. H2CO3 දිත්ත බන්ධනයක් තියෙනවා. එකසර කපල දෙකක් තියෙනවා. OH බන්ධන දෙකක් තියෙනවා පුතේ. OH බන්ධන දෙකක් තියෙනවා. දැන් මේකෙදී පළවෙනි පියවරේදී සිද්ධ වෙලා තියෙන්නේ මේ පියවරේ සිද්ධ වෙලා තියෙන්නේ මේ OH බන්ධන දෙකෙන් එකක් කැඩෙන එක. H පරිණත ඊළඟ පියවරේදී වෙන්නේ ඉතිරි OH බන්ධනය විවිධ වැටේ. රසාය විද්‍යාත්මක බන්ධන විකටනේ Ka අගේ අම්ලයක ආම්ලිකතා විශ්ලේෂණය ඔබ ඉගෙන ගයි භෞතික රසායනයේ පාඩමේදී පීඩුවට මම හිතනවා මේ ප්‍රමාණය ඔබට ප්‍රමාණවත් වෙයි කියලා. එතකොට මේ අම්ලයක භාෂ්මිකතාවය මම පැහැදිලි කරන්නේ. අම්ලයක භාෂ්මිකතාවය. ඒ වගේ භාෂ්මික කරන ආම්ලිකතාවය. අම්ලයක භාෂ්මිකතාවය කියන එකෙන් අදහස් වෙන්නේ
කිසියම් අම්ලයක් ජලීය ද්‍රාවණයක් තුලදී නිදහස් කළ හැකි H+ ගාන. නිදහස් කළ හැකි H+ ගාන. එහෙම නැත්නම් බැඳිය හැකි OH- කාණ්ඩ ගාන. බැඳිය හැකි OH- කාණ්ඩ ගාන. නැත්නම් ප්‍රතිග්‍රහණය කළ හැකි OH- කාණ්ඩ ගාන. එහෙම නැත්නම් නිදහස් කළ හැකි ප්‍රෝටෝන සංඛ්‍යාවට අපි කියනවා එම අම්ලයේ බාෂ්පිකතාවය. එහෙනම් දරුවනේ මේ කාබනික් අම්ලයේ බාෂ්පිකතාවය 2යි. අයි නිදහස් කළ හැකි හයිඩ්‍රජන් ධන අයන ගාන නැත්නම් ප්‍රෝටෝන ගාන දෙකක් වෙන හින්දා. පැහැදිලි කියන එක හරි. ඊළඟට දැන් කාබන් ඩයොක්සයිඩ් වායුව ජලය තුල දිය කරාට පස්සේ ලැබෙන්නේ කාබනික් අම්ලයනේ. අම්ලයක්නේ. එහෙමනම් කාබන් ඩයොක්සයිඩ් වායුව සාරයක් සමග ජලීය ද්‍රාවණයක් බාෂ්මික ජලීය ද්‍රාවණයක් සමග රසායනිකව ප්‍රතික්‍රියා කරන්න ඕනේ. මේක පැහැදිලිව අපි මේක ටිකක් විශ්ලේෂණාත්මක හිතුවොත් මේක වෙන්නේ පුතේ කාබන් ඩයොක්සයිඩ් අපි හිතුව ශාරයක් අපිට නිතරම හමු වෙන විද්‍යාගාරයේ භාවිතා වන ශාරයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊට අමතරව KOH ගන්නත් පුළුවන්. අපි ගමු CO2 වායු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැමැති ශාරය පැහැදිලි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මොකක්ද වෙන්නේ බලමු. අපි තනි පියවරකින් මේක ලියමු. නමුත් පුතේ වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලය තුලදී කාබනික් අම්ලයේ සාරව ඒ කාබනික් අම්ලයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රසායනිකව ප්‍රතික්‍රියා කරනවා. අපි ලියන්න පුළුවන් සෝඩියම් කාබනේට් ලැබෙනවා. සෝඩියම් කාබනේට් ලැබෙනවා. ඔව්. ඊටපතර ජලය ලැබෙන හින්දා මේක ජලීය ලෙස අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. සෝඩියම් කාබනේට් ලැබෙනවා. පුතේ එහෙම බලන්න අපිට විභාගෙට මේක අහන්න පුළුවන් තරම් අපේ පරීක්ෂා කරන්න පුළුවන්. බාෂ්මික ද්‍රාවණයක් තුලින් ශාරයක් තුලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් තුලින් කාබන් ඩයොක්සයිඩ් වාතය බුබුලනය කරොත් සෝඩියම් කාබනේට කියන්නේ දුබල බාෂ්මික ද්‍රාවණයක්. දුබල බාෂ්මික ද්‍රාවණයක් pH අගේ 10 වගේ අගයක තියෙන දුබල බාෂ්මික ද්‍රාවණය ලැබෙනවා. මේක තවදුරටත් ඒ කියන්නේ මේ ජල ද්‍රාවණ තුලින් වැඩිපුර CO2 නැත්නම් තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් බුබුලනය කිරීමක් සිද්ධ කළොත් CO2 වායු වැඩිපුර සෝඩියම් කාබනේට් ජලය කොහොමද තියෙන්නේ ලැබෙනවා සෝඩියම් බයිකාබනේට්. සෝඩියම් බයිකාබනේට් අපිට ලබා ගන්න පුළුවන්. CO2 වාතයේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් බුබුලනය කරන සෝඩියම් කාබනේට් ලැබෙනවා. එම ද්‍රාවණය තුලින් තවදුරටත් CO2 වාතය බුබුලනය කරනවා නම් ඒ කියන්නේ වැඩිපුර CO2 සමග ශාරීය ද්‍රාවණයක් බුබුලනය කිරීමෙන් එහි බයිකාබනේටය දක්වා පරිවර්තන වීමේ හැකියාව තියෙනවා. එහෙනම් පුතේ 14 වෙනි කාණ්ඩය 4 කාණ්ඩයේ තුලින් අවසන් වෙනවා. ඉතාමත් කෙටියෙන් අපි සාකච්ඡා කරමු. මේ සඳහා අයතන මූලතය කවුද? කාබන් සිලිකන් ජර්මේනියම් ටින්සාලේ කාබන් සිලිකන් අලෝහයක් ජර්මේනියම් ලෝහයක් ටින්සාලේට් ලෝහ ලෙස හඳුන්වන්න පුළුවන්. ඒකදී අපි විශේෂයෙන්ම සාකච්ඡා කරේ කාබන් සම්බන්ධව කාබන් බහුරූපීතාවය පෙන්වුම් කරනවා. ස්පටික රූපී සහ අස්පටික රූපී ලෙස ස්පටික රූපී කාබන් බහුරූපී ආකාර ලෙස දියමන්ති මිනරල් සහ ෆ්ලෝරින් සඳහන් කරන්න පුළුවන්. ෆ්ලෝරින් අපි වර්තමානයේ ගොඩක් භාවිතා කරන අවස්ථාවක් නූතනීයම හොයාගත්තා. දියමන්ති සහ මිනරල් ගත්තාම මිනරල් තුලින් විදුලි සාධනය කරන මුහුන් කරන sp2 ලීස් ද්‍රව්‍යයක් විදිහට ස්ථල ලෙස විස්ථාපනය ලබා ගන්න පුළුවන්. දියමන්ති දෘಢතාවය ඉතාමත් ඉහළයි මුහුන් කරන්නේ sp3 අවස්ථාවක් පෙන්වුම් කරනවා. ඊළඟට අපි කාබන්ගේ ඔක්සයිඩ් පිළිබඳ මූලික වශයෙන් සාකච්ඡා කිරීමක් කරා. කාබන් ප්‍රධාන ඔක්සයිඩ් දෙකක් සාදනවා. කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් කියන්නේ අවර්ණ ගන්ධයක් නැති උග්‍ර විස වායුවක්. කාබන් ඩයොක්සයිඩ් ආම්ලික ගුණ තියෙන අවර්ණ ගන්ධයක් නොමැති නිතර භාවිතා වන ස්වභාවිකවම කෘත්‍රිමව නිපදවා ගත හැකි වායුවක් කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ් වාතය ජලය තුලින් බුබුලනය කළොත් එහෙම දුබල ද්විභාෂ්මික අම්ලයක් ලැබෙන මොකක්ද ඒ අම්ලය? කාබනික් අම්ලය. ද්විභාෂ්මික අම්ල ලැබෙනවා කාබනික් අම්ලය. අවසාන වශයෙන් අපි සාකච්ඡා කරා කාබන් ඩයොක්සයිඩ් ජලීය ශාරයක් තුළ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි ශාරයක් තුළ බුබුලනය කළොත් වැඩිපුර CO2 හැමෙදී එහි බයිකාබනේට් දක්වා
පත් වෙලා පුතේ මෙන්න මේ ටික පිළිබඳව ඔබ විශේෂයෙන්ම කරුණු වශයෙන් සාකච්ඡා කරන්න. ඊට අමතරව කතා කරනවා ඔය හතරවෙනි කාණ්ඩයේ අවසානයේ අපි කතා කරපු ටින් සහ ලෙඩ් කියලා දෙන්න ලෝහ විදියට අපිට භාවිතා වෙන්න පුළුවන්. නමුත් අපේ නව විෂය නිර්දේශයේදී ටින් සහ ලෙඩ් වල රසායනික ගුණ විපර්යාස බලාපොරොත්තු වෙන්නේ නෑ පුතේ. අපි එහෙනම් ඊළඟට ප්‍රවේශය ලබා ගමු 5 වෙනි කාණ්ඩය. 5 කාණ්ඩය. ආයුබෝවන් පුතේ. අපි එහෙනම් ඊළඟ කාණ්ඩේ ළඟදීම නැවත ඔයාලත් එක්ක සම්බන්ධ වෙමු.